පින්තලී ගෞරව සාධකාරය සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මෙත්තේය නාමේන බුද්ධෝ භවිත්වා නිබ්බානගාමින් වාසේති සෝදානි තුසිතම් මිලෝකේ වන්දාමහං වර බෝධිසත්තං ගරුකටියතු මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි දොරටුපුර පසළොස්වක පොහොය දවසේ සවස් කාලයේ සිදු කරන ප්‍රථම ධර්ම දේශනාව පොමාගම ගලවිලවත්ත විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ අද මේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් භාගයෙන් කටයුතු කරන්නේ ඒ කමන්තකනන්ද මහත්මයා මහත්මිය දියණිය පුතුණන්ගේ ඔවුන්ගේ පින්වත් පිරිස දේශනාවට මාතෘකාව වශයෙන් තබා ගත්තේ මේ මහා භද්‍ර කල්පයේ අවසන් වරට පහළ වෙන බුදුරජාණන් වහන්සේ වන්දනා කරන ගාථාව. ඒ තමයි මෛත්‍රී බෝසත්ත්වයේ වන්දනා කරන ගාථාව. මෙත්තේය නාමේන බුද්ධෝ භවිත්වා නිබ්බාන ගාමින් දේශේති ධම්මා වාසේති සෝදානි තුසිතං විලෝකේ වන්දාමහං සංවර බෝධිසත්තා. සමහර බලතාන්තර බුදුන් වහන්සේ අවසන් වුණාට පස්සේ මෛත්‍රී බෝසත් වහන්සේට පින් අනුමෝදන් කරනවා. පින්වත්නි බුදුවරු කොටස් තුනකට බෙදෙනවා. ඒ තමයි ප්‍රඥාධික, ශ්‍රද්ධාධික සහ වීර්යාධික කියලා. ප්‍රඥාධික බුදු කෙනෙක් නම් පාරමිතා කාලයේ අසංඛ්‍ය 4ක කල්ප ලක්ෂයයි. ශ්‍රද්ධාධික බුදු කෙනෙක් නම් පාරමිතා කාලයේ කල්ප ලක්ෂ 8යි. වීර්යාධික බුදු කෙනෙක් නම් පාරමිතා කාලයේ කල්පලක්ෂ 16යි. මේ කොටස් තුනෙන් අපේ බුදුහාමුදුරුවෝ වෛද්‍ය වෙන කොටද ප්‍රඥාධික බුදු කෙනෙක්ට. ඒ නිසා උන්වහන්සේගේ පාරමිතා කාලයේ බවටපත් වෙන කල්පලක්ෂ අසංඛ්‍ය 4ක කල්ප ලක්ෂයයි. අපේ බුදුහාමුදුරුවන්ට කලින් බුද්ධත්වයට පත් වුණේ කවුද? කාශ්‍යප බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ ශ්‍රද්ධාධික බුදු කෙනෙක්. ඒ නිසා පාරමිතා කාලයේ භවපත් වුණේ කල්පලක්ෂ 8යි. නමුත් පින්වත්නි මතු පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ වීර්යාධික බුදු කෙනෙක්. ඒ නිසා උන්වහන්සේගේ පාරමිතා කාලයේ භවපත් වෙන්නේ කල්පලක්ෂ 16යි. බුදුරජාණන්ගේ පාරමිතා කාලය 4ට වැඩි අඩු වෙන්නත් බෑ 16ට වඩා වැඩි වෙන්නේ නැහැ. මතක තියාගන්න ලේසි. 4යි 8යි 16යි. මේ විදිහට වෙනස්කම් තිබුණා. පින්නතුනි බුදුවරු නැත්නම් බෝසත්වරු තව ක්‍රම දෙකකට බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරනවා. ඒ තමයි මනෝපරිඥාන සහ වාක් පරිඥාන. මනෝපරිඥාන කියන්නේ සිතින් බුද්ධත්වයේ ප්‍රාර්ථනා කිරීම. වාක් පරිඥාන කියන්නේ වචනෙන් බුද්ධත්වයේ ප්‍රාර්ථනා කිරීම. සිතෙන් වචනයෙන් බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරලා අවසන් වුණාට පස්සේ නියත විවරණ
ලබන මහ බෝසත්වරයා කරුණ වටකින් සම්පූර්ණත්වයට පත් වෙනවා. ගාථාවේ සඳහන් වෙනවා මනුස්සත්තං ලිංග සම්පatti හේතු සත්කාර දර්ශනං පබ්බජ්ජා ගුණ සම්පatti අධිකාරෝ චන්දතා අට්ඨ ධම්ම සමුදාන අභිනිහාරෝ සමිච්ඡති. බුදු වෙන්න නම් පිළිතුරු මනුස්සත්තං මිනිහෙක් වෙන්න ඕනේ. මොකද දෙවියෙකුට බුදු වෙන්න බැහැ. මාළියෙකුට බුදු වෙන්න බැහැ. රත්නයෙකුට බුදු වෙන්න බැහැ. දෙවෙනි කාරණාව තමයි ලිංග සම්පatti. ලිංග සම්පatti කියලා කියන්නේ බුදු වෙන්න නම් පිළිතුරු පිරිහෙක් වෙන්න ඕනේ. පුරුෂයෙකුට තමයි මේකට බුදු වෙන්න පුළුවන්. ස්ත්‍රියකට බුදු වෙන්න බැරි ප්‍රධාන කාරණාවක් පිළිතුරු ගන්නවා. එකක් තමයි කාන්තාවකට දුකක් ආවම කාන්තාවකට දුකේ දැක ගන්නවා. අනිත් එක තමයි පුරුෂයෙක් කැලෑවට ගිහිල්ලා කරන දුෂ්කර කාර්යය ස්ත්‍රියක්ව ව්‍යාଖ୍‍යාන කරන්නට බැහැ. දැන් අපි බුදුහාමුදුරුවෝ බුදු වෙන කලින් අවුරුදු 60 කැලෑවට ගියා. ඒ දුෂ්කර ක්‍රියාව ව්‍යාଖ୍‍යාන කරන්න බැහැ. දැන් අපේ බුදුහාමුදුරුවෝ පිළිතුරු මතකද මේ ආපු ජීවන ගමනේ එකමික ආත්මික ස්ත්‍රියක් වෙලා ඉපදුනා. මතකයිනේ ඉති කුමාරි. ඉති කුමාරි කියන්නේ අපේ බුදුහාමුදුරුවෝ ස්ත්‍රී ආත්මභාවය ලබපු ආත්මභාවය. අපේ බුදුහාමුදුරන්ට කලින් මේ දීපංකර බුදුහාමුදුරන්ට කලින් බුදු කෙනෙක් හිටියා පුරාණ දීපංකර බුදු කියලා. ඒ පුරාණ දීපංකර බුදුගේ කාලේ අපේ බුදුහාමුදුරුවෝ ඉති කුමාර නමින් ස්ත්‍රියක් වෙලා ඉපදුනා. එය හරි ආසය අබතෙල් පහන් පූජා කරන්නේ. විහාර ආරෝපණය කරන්නේ අබතෙල් පහන් පූජාවක් කරලා දවසක් පුරාණ දීපංකර බුදුන්ගේ මේ ඉති කුමාර ගිහින් අහනවා ස්වාමීන් මට බුදු වෙන්න බැරිද කියලා අහනවා. මම ස්ත්‍රියක් බුදු වෙන්න බෑ. ස්වාමීන් පිරිමියෙක් වෙන්න ඕනද බුදු වෙන්න? ඕ පිරිමියෙක් වෙන්න ඕනේ. පිරිමි ආත්මභාවයක් ලබන්න මොකක්ද කරන්න ඕනේ කියලා. ඊට පස්සේ කිව්වා පිරිමි ආත්මභාවයක් ලබන්න නම් තමන්ගේ ස්වාන්තෝෂයයි කටින්ම පිට වෙන්න ඕනේ. ස්ත්‍රී ආත්මභාවයෙන් මිදලා පුරුෂ ආත්මභාවයක් ලැබෙනවා කියලා. මේ කියන ස්වාමීන් මම තාම අස්වාමිකයි. ඒක විවාහ වෙලා නෑ කිව්වා. මගේ ස්වාන්තෝෂය කොයිද කියලා ඇහුවා. දීපංකර බුදුහාමුදුරුවෝ කියනවා නුඹ ගන්නකෝ අබයට මිටක්. ඒ අබතේ මහා නිකුටි කරන්නේ. අබයට මිටක් අරගෙන ගව්වක් ගන්න අබයට බිමට දාන්න. තව ගව්වක් ගන්න අබයට බිමට දාන්න. අවසාන අබයටේ බිම දාන්න ගයක් තියෙනවා. ඒ ගෙදර තමයි නුඹේ සම්පූර්ණයෙන්නේ. මේ වැඩේ කළා. පින්තුනි අවසාන අබයටේ බිම දාන්න ගයක් තිබුණා. ඒ ගෙදර හිටියේ ගොපල්නේ. අරක්බල ජීවත් වෙන මිනිස්සු. मैं लेके प्रश्न अपने मैं तो ने गोपाल हरि के अपने सामूहिक सेवा करते हैं अगर बच्चे आनंद होगी देन गोपाल लगते भी वहाँ होगा देन भी बच्चे क्या करते हैं मुकाबले स्त्रियात भावे निकल इधर की थी पुरुषात भावे लगे मानिएगा बिकॉज़ निकम बैठे कि सामूहिक से मतलब फल करते हो मैं हेमदाम करने बैठे तो मैं कहना तो नहीं देन सामूहिक से निहार करना हेमदाम बातों रुपया कौन and they have තාපස ඒකෝදරන සන්තෝෂයට. කාලයක් තිස්සේ මේක කරනකොට මේ ගෝපාලලා සන්තෝෂය කිව්වා ඉති කුමාරී නුඹට හැමදාම මේක දෙන්න බෑ. මම ප්‍රාර්ථනා කරනවා ඊළඟ ජීවිතේවත් නුඹට ස්ත්‍රී ආත්මභාවයෙන් විතර පුරුෂ ආත්මභාවය ලැබේවා කියලා. අන්න එතෙන් තමයි අපේ බුදුහාමුදුරුවෝ මේ ආපු ජීවන ගමනේ ස්ත්‍රියන්තලා ඉපදුණු එකම ආත්මේ ඉති කුමාරී කතාවක් කියලා. බණ පොතේ තියෙනවා. යාකට පොතේ නැහැ. දේශනාවල තියෙන පිළිතුරු ඉති කුමාරී කතාවස්තුව. හරිම ලස්සන කතාවක් ඒක. සාදුරට තියෙනවා ඉතින් මේකේ කිව්වේ ඒතකොට බෝසත්තරයා සතු දෙවෙනි කාරණාව තමයි කියන්නේ එක මිනිසත් බවක් ලබන්න ඕනේ දෙක පිරිණියෙක් කියලා උපදින්න ඕනේ. තුන්වෙනි එක තමයි කියන්නේ මනුස්සත්වම් ලිංග සම්පatti හේතු සම්පatti. හේතු සම්පatti කියලා කියන්නේ නියත විවරණ ලබන මහ බෝසත්තරයා පිළිතුරු රහත් වීමකට තරම් පිංගිත කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. මේ බුදු වෙන්න කලින් පිළිතුරු මම කියනවා. ඒ කියන්නේ බෝසත් කාලේ. හතරවෙනි එක තමයි සත්තාර දර්ශන. සත්තාර දර්ශන කියන්නේ තථාගත බුදු කෙනෙක් වෙතින් අහගන්න ඕනේ මොකද්ද? මෙන්න මේ උත්තමයා වෙනවන කාලයකින් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා නිශ්චිත අනාගතය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් පිට වෙන්න ඕනේ. පස්වෙනි එක තමයි පබ්බජ්ජා. පබ්බජ්ජා කියලා කියන්නේ නියත
විවරණ ලබනාත්මය වෙනකොට අනගාരിക ජීවිතයක්. ඒ කියන්නේ පැවිදි ජීවිතයක් ගත කරන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. මේ වගේ කරුණු 8ක් තියෙනවා. දැන් 5ක් කිව්වනේ. 6 වෙනි එක තමයි හේතු සම්පatti. හේතු සම්පatti කියන්නේ වෙනතොනේ නියත විවර ලබනාත්මය වෙනකොට මේ මහ බෝසත්වරයා භාවනා කර උපදවාගත යුතු ප්‍රථම ඥානයකටවත් එන්න පුළුවන්කම තියෙනවා. 7 වෙනි එක තමයි අධිකාරෝ. අධිකාරෝ කියන්නේ තථාගත බුදු කෙනෙක් මෙදුවේ තමන්ගේ ජීවිතය උනත් පූජා කරන චිත්ත ශක්තිය තියෙන්න ඕනේ. අටිවෙනි එක අන්තිම එක තමයි ඡන්දතා. ඡන්දතා කියන්නේ පිළිතුරු කැමැත්ත. කුමක් සඳහා කැමැත්තද? දස පාරමිතා ධර්මයන් සම්පූර්ණ කරන්න දැඩි වූ කැමැත්තක් ආසාවක් තියෙන්න ඕනේ. මොන දැන් මතක තියාගන්න ඕනේ නියත විවරණ ලබන ආත්මයේ වෙනකොට සෑම මහ බෝසත්වරයෙක්ම මේ කරුණුවට සම්පූර්ණත්වයට පත් කරලා තේන්න ඕනේ බුදු වෙන්න ඕන. මිනිහෙක් වෙන්න ඕනේ, පුරුෂයෙක් වෙන්න ඕනේ, මහාන වෙන්න පින තියෙන්න ඕනේ, රහත් වෙන්න පින තියෙන්න ඕනේ, භාවනා කළ ප්‍රථම ඥානයකටවත් ඉන්න පුළුවන්කම තියෙන්න ඕනේ, බුදු කෙනෙක් හමු වෙන්න ඕනේ, පාරමිතා ධර්ම සම්පූර්ණ කරන කැමැත්තක් තියෙන්න ඕනේ, බුදු කෙනෙක්ගේ තමන්ගේ ජීවිතේවත් දෙන්න හයිය තියෙන්න ඕනේ. පින්වත්නි, අපි මේකට කියන්නේ අනාගත වංශ දේශනාව කියලා. අනාගත වංශ දේශනාව කියන්නේ මොකක්ද? මෛත්‍රී බුදුහාමුදුරුවෝ පිළිබඳව කරන වර්ණනාව. අපි කියන්නේ මෛත්‍රී වර්ණනාව කියලා. මෛත්‍රී වර්ණනාව. එතකොට තේරුම් ගන්නට ඕනේ දෙන්නේ මේ දේශනාව කරන්න හේතුන කාරණාවක් තියෙනවා. වෙනකොට මතකද අපේ බුදුහාමුදුරුවෝ ධර්මය අවබෝධ කරගෙන දවසක් කල්පනා කළා මම මේ දුකසේ අවබෝධ කරගත් ධර්මය කෙලෙස් සහිත මිනිස්සු කොහොමද අවබෝධ කරගන්නේ? මේක උදාසීන තත්ත්වයක් නෙවෙයි. බුදුරට කොහොමද කම්මැලිකමක් කවදාවත් නැහැ පිළිතුරේ. කල්පනා කරනවා මේ කෙලෙස් සහිත මිනිස්සු ධර්මය අවබෝධ කරගන්නේ කොහොමද? එතකොට පිළිතුරට මතකද කවුද ආරාධනා කළේ? සහම්පති මහා බ්‍රහ්මයා විලා ආරාධනා කළා දේශේක භක්තිය භගවා ධර්මං සාමිනී වාචකතුමා ධර්මයේ දේශනා කරන මොකද කෙලෙස් අඩු සත්‍යය මේ ලෝකේ උරුතරන් ඉන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ පස්වක මහානන්ද ධර්ම දේශන ඉතිපතනාරාමයට වැඩම කළා. එහෙම දේශනා කළා ඊට පස්සේ බිම්බිසාර මහ රජු පූජා කළානේ පන්සලක් මොකද? වේළුවනාරාමය. වේළුවනාරාම වැඩිනකොට තමයි සුද්ධෝදන මහ රජු ඇමතිවරයෙක් අත පණිවිඩයක් ඇව්වේ මගේ පුතා සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ගෙදරට වැඩම කරගෙන කියලා. පිළිතුරු මතකද යන්නේ ඇමතිවරයා බුදුහාමුදුරුවෝ මහානවරා. කී දෙනෙක් ඇව්වද? ඇමතිවරු 8ක් ඇව්වා. 8ක් ඇව්වා අන්තිමට 9 වතාවට කියන්නේ කවුද? කාලුදායි. මතකයිනේ. කාලුදායි ඇමතියට කිව්වා සුද්ධෝදන රජු මගේ පුතා බුදුහාමුදුරුවෝ වැඩම කරගෙන කියලා. අන්තිමට කාලුදායි මහානවරා රහත් වුණා 20000ක්. සංගරුවන පිළිබඳගෙන බුදුහාමුදුරුවෝ වැඩම කරන කොහාටද? ගෙදරට තාත්තවල. සුද්ධෝදන මහරජු බලන්න හැබැයි ශාක්‍ය වංශ එක්කෙනෙක් අතේ දා බුදුහාමුදුරන්ට වැන්දේ වෙන්නේ නැහැ. ඒ මාන්නේ තුන ශාක්‍ය වංශයට සිද්ධාර්ථ කුමාරයා අපිට වැඩි බාලයි. අපි මොකටද වඳින්නේ? ඒ වෙලාවේ පින්නතුන්ට මතකද අපේ බුදුහාමුදුරු ප්‍රාඥාවෙන් කෑවා. මොකද යම මහ පෙරහැර. ඒක කියන්නේ යමක මහ ප්‍රාඥා. යමක කියන්නේ පින්නතුන් දෙකක්. ඒ කියන්නේ එකවර සමාපatti දෙකකට ශනිකව සමවදින්න පුළුවන් නම් ඒකට කියන්නේ යමාමහ පෙරහැර කියලා. ඒ කියන්නේ එකවර සමාපatti දෙකකට සමවදින්න පුළුවන් නම් ප්‍රාතිහාර දෙකක් දක්වන්න පුළුවන්. ගිනිකට ඩාලකට අන්ධකාරය ආලෝකය. මෙන්න මේ යමාමහ පෙරහැර පෑවට පස්සේ තමයි ශාක්‍ය වංශයත් බුදුහාමුදුරන්ට වැන්නේ. එතකොට සාරිපුත්ත මහ රහතන් වහන්සේට වැඩි හිටියා. උන්වහන්සේ ආරාධනා කළා බුදුහාමුදුරන්ට ස්වාමීනි භාගතුන් වහන්සේ අනාගත වංශ දේශනාව දේශනා කරන සේක්වා කියලා. එහෙනම් අනාගත වංශ දේශනාව කියන්නේ මොකක්ද? මත පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පිළිබඳව කරන වර්ණනාවයි. හරිම ලස්සන දේශනාවක්. බුද්ධානමන ප්‍රීතිය ඇති වෙනවා පිළිතුරු මෛත්‍රී බුදුහාමුදුරුවෝ ගැන කතා කරනකොට. ඉතින් බුදුහාමුදුරුවෝ වදාළ සාරිපුත්ත යම්කිසි කල්පයක බුදුවරු පස්නම පහළ වෙනවා නම් ඒ කල්පයට කියන්නේ මහා වර්ග කල්පය කියලා. දැන් පිළිතුරු ගන්නවා මේ කල්පයේ අවසන් වෙනකොට වහිනව වැස්සක් ඒකට කියන්නේ කල්පාන්ත වැස්ස. ඒ කල්පාන්ත වැස්ස වැහලා පායනවනේ. පෑරුවට පස්සේ මිනිස්සු
ලඟු කැලේ ඔක්කොම වෙලි කරනවා. මොකක් කරන්නද? උරක්කන් ටික, මුංගල් ටික, තල ටික තෝර ගන්න. ඒ මිනිස්සු කල්පනා කරන දෙයනේ මෙච්චර ලොකු වැස්සක් වැහැපු එකේ ළඟදී තවත් වැස්සක් ඒ කියලා. නමුත් එතනින් පස්සේ ඒක වෙහි බිඳුවක් වෙන්නේ. අන්න එතකොට තමයි මේ සූර්ය රශ්මිය ක්‍රමක්‍රමයෙන් වැඩි වෙන්නේ. ප්‍රශ්න වෙන්න පටන් ගන්නවා. දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි, පස්වෙනි. බුදුහාමුදුරුවෝ වදාළ සාරිපුත්ත පස්වෙනි සූර්ය පායනකොට මොහොතේ වතුර තියෙන තවගස් පතක් කරනවා. ඒකත් අඩු වෙලා ගිහින් තවගස් එක බවටපත් වෙනවා. ඒකත් අඩු වෙලා ගිහින් මිනිස්සු හදන පෙරන වතුර තියෙනවා. ඒකත් අඩු වෙලා ගිහින් එක මිනිහෙක් වෙන වතුර තියෙනවා. ඒකත් අඩු වෙලා ගිහින් හරකේ පුරයක් කරවන තරමක් මහ බෝධි වතුර නැති වෙනවා. කවදාකද පස්වෙනි සූර්ය පායනකොට. හයවෙනි සූර්ය පායනකොට සාරිපුත්ත මේ පොළොව දුන් දානවා. හත්වෙනි සූර්ය පායනකොට මුළු පොළොවම ගිනි ගන්නවා. එදාට හටගන්න ගින්න නැත්නම් ගිනි දැල්ල අවසන් වෙන්නේ කොහේද? ආභස්සර බ්‍රහ්ම ලෝකේ. ආභස්සර බ්‍රහ්ම ලෝකෙන් මෙහා පිළිතුරු අනිත් සියල්ලම විනාශ වෙනවා. බුදුහාමුදුරුවෝ වදාලා සාරිපුත්ත සූර්ය හත්දෙනෙක් පායලා කල්පේ විනාශ වෙනවා කියන කතාව විශ්වාස කරන්නේ සෝවාන් වෙච්ච කෙනෙක් විතරයි. ඒක අනිත් අය විශ්වාස කරන එකක් නෑ කිව්වා. දැන් පින්වත්නි ඔයත් හිතන්නේ සූර්ය හත්දෙනෙක් පායලා ලෝකේ නැත්නම් කල්පේ විනාශ වුණාට පස්සේද මෛත්‍රී බුදුහාමුදුරුවෝ පහළ වෙන්නේ? නෑ. මෛත්‍රී බුදුහාමුදුරුවෝ පහළ වෙලා උන්වහන්සේ අවුරුදු 80000ක් කල් ජීවත් වෙලා මෛත්‍රී බුදුහාමුදුරුවෝ පිරිවන්ත බවට පස්සේ තමයි කල්ප විනාශේ සිද්ධ වෙන්නේ. ඔය සූර්ය හත්දෙනෙක් පායලා. නමුත් සමහර හිතනවා කල්පනා කරලා අපිට දහනවා. ආම්බුවනේ සූර්ය හත්දෙනෙක් පායලා ලෝක විනාශ වුණාට පස්සේද බුදුමෙනෙක් පහළ වෙන්නේ කියලා. නෑ පිළිගන්නේ. මොකද මේක මහා භද්‍ර කල්පයන්නේ. එනම් මහා භද්‍ර කල්පයක අතරතුර විනාශ වීම නෑ. අතරතුර විනාශ වෙන්නේ නෑ. මහා භද්‍ර කල්පේ අවසන් වෙන්නේ පහළ වෙන්න තියෙන පස්වෙනි බුදුහාමුදුරුවෝ ඉපදෙලා බුදු වෙලා පිරිනමන බවට පස්සේ. බුදුහාමුදුරුවෝ අහනවා සාරිපුත්ත නුඹ දන්නවද මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ ප්‍රථම නියත විවරණය සිද්ධ වුණේ කවදාද? මෛත්‍රී බුදුහාමුදුරුවෝගේ ප්‍රථම නියත විවරණය සිද්ධ වුණේ කවදාද? පින්වත්නි මේක කල්ප ලක්ෂ 16කට කලින් මේ ලෝකේ ප්‍රභාවස්ත කියලා ශක්තිය ලැබෙක් තිබුණා. ඒ ප්‍රභාවස්ත ශක්තිය ලැබෙන සීල සම්පත් අතහැර දාලා මුහුර්ත කියන බුදුරජාණන් වහන්සේලාගේ රතන භික්ෂුව නමින් කැඳවුණා. කැඳවුණාට පස්සේ ඒ මුහුර්ත බුදුහාමුදුරුවෝ දවසක් භික්ෂුන් වටකර රතන භික්ෂුව ළඟ තියාගෙන කියලා මහණෙනි මේ රතන භික්ෂුව දෙත ටික වෙලාවක් හොඳට බලන්න කියනවා. බලන් හිටියට පස්සේ මුහුර්ත බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාට කියනවා මේ රතන භික්ෂුව අනාගතේ මෛත්‍රී නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා ප්‍රථම නියත විවරණය. අවුරුද්දක් කියනවා. මහණෙනි මෛත්‍රී බුදුහාමුදුරුවන්ගේ අම්මා මෑණියන් වහන්සේ බවට පත් වෙන්නේ කවුද? මෛත්‍රී බුදුහාමුදුරුවන්ගේ අම්මා බවට පත් වෙන්නේ විහාර මහදේවිය. හැබැයි අම්මා බවට පත් වෙන්නේ බ්‍රහ්මවතී කියන මහා පින්විත දේවියයි. විහාර මහදේවිය. විහාර මහදේවිය ඒ පරම්පරාව හරි වාසනාවන්තයි. විහාර මහදේවිය දරුවෝ හිටියේ නැහැ. දරුවෝ හිටියේ නැහැ. විහාර මහදේවිය දවසක් ගියා පන්සලට. පන්සලට ගිහිල්ලා ඉන්නකොට ලොකු හාමුදුරුවෝ අභිඥාලාභී ස්වාමීන් වහන්සේ කෙනෙක්. ධ්‍යාන මට්ටමක බලලා. උන්වහන්සේ අහනවා දුකින් ඉන්න විහාර මහදේවිය ඇයි කියලා ඇහුවා. අනේ ස්වාමීන් අපිට දරුවෝ නැහැ කිව්වා. මට වඩා දුකින් ඉන්න රජුරෝ. ඊට පස්සේ කිව්වා මේ දරුවෝ දෝනේ. ඔසාමරි රාජ පරම්පරාව කියන්නේ දරුවෙක් නේ කිව්වා. එතකොට පිළිතුර මතකද වෙච්ච සිද්ධිය. මේ ස්වාමීන් වහන්සේ කිව්ව ලොකු හාමුදුරුවෝ කිව්වා විහාර මහදේවිය අන්නතන කුටියේ ගිලන් වෙච්ච අපවත් වෙන ළඟ බොහෝ ආසන්න ස්වාමීන් වහන්සේලා ඉන්නවා. උන්වහන්සේ දැන් අපවත් වෙන ළඟයි. හැබැයි උන්වහන්සේ සිත පිටුවාගෙන ඉන්නේ තුසිත දිව්‍ය ලෝකේ. උන්වහන්සේ අපවත් කරලා මනුස්ස ලෝකෙ ඉන්නේ නෑ යන්නේ තුසිත දිව්‍ය ලෝකෙට. ඒ නිසා උන්වහන්සේට කුටිය ගාවට ගිහිල්ලා උපස්ථාන කරලා ආරාධනාවක් කරන්න අනේ ස්වාමීනි තුසිත දිව්‍ය ලෝකෙ උපදින්න කලින් මගේ කුස තුල හිත පිටවා ගන්න කියලා. මගේ කුස තුල හිත පිටවා ගන්න කියලා. මේ ආරාධනාව කළාට පස්සේ ස්වාමීන් වහන්සේ කොහොමද නැහැ කියලා. මොකද මම දිව්‍ය ලෝකේ යන තරම් පින්කල දැන් අවසానයි ආය මනුස්ස ලෝකෙට එන්න මට බෑ. දෙවෙනි වතාවට ආරාධනා කළා කිව්වා ස්වාමීනි ඔබ වහන්සේට මගේ කුසට ආව රජකම් කරලා තවත් ගොඩාක් පින්කම් කරන්න පුළුවන් කිව්වා.
ඒත් නෑ කිව්වා. කෙසේ හෝ විහාර මහදේවිය පන්සලෙන් ගියා. මගක් දොර යනකොට විහාර මහදේවිය කුසට ලොකු අමුත්තක් දැම්මා. ඒ කියන්නේ අර ස්වාමීන් වහන්සේ අපවත් වුණා. අපවත් වෙලා විහාර මහදේවිය කුසල හිත පිටවා ගත්තා. මගදී පන්සලෙන් යනකොට විහාර මහදේවියට පණිවිඩයකට ආවා. අන්න ඔබතුමී උපස්ථාන කරපු ස්වාමීන් වහන්සේ මේ දැන් අපවත් වුණා කියලා. විහාර මහදේවිය ඇවිල්ලා බැලුවා බලනකොට අපවත් වෙලා අනේ දෙවියනේ ඒ විහාර මහදේවියේ කුසට ආවේ. එතකොට කවුද? දුටුගැමුණු ගැමුණු කුමාරයා. ඒ කියන්නේ ගැමුණු කුමාරයා දැන් දුටුගැමුණු මැද්දේ විහාර මහදේවියේ කුසට එන කලින් හිටියේ මහණෙලා. ඒ වෙනකොට සියලු ගුණපාරමී ධර්ම සම්පූර්ණ ඉවරයි. කොහේ උපදින්නද? සුසිද්ධි විලෝකී උපදින්න. සුසිද්ධි විලෝකී උපදින්න තිබුණු ස්වාමීන් වහන්සේ කෙනෙක් තමයි විහාර මහදේවියගේ ආරාධනාවට මව්කුසකාවේ ඇවිල්ලා තමයි පිළිතුරු ඔක්කොම පන්සල් දෙක හැදුවේ. තුවන්වල සෑයතුළු අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නේ. එතකොට විහාර මහදේවියගේ තාත්තමයි මේ කැලතිස්ස රජුරෝ. කැලතිස්ස රජුරෝගේ දේවියත් එක්ක අනියම් සම්බන්ධතාවය ඇති කරගත්තයි කියන සැකේද කැලතිස්ස ස්වාමීන් වහන්සේව තෙල් කතාවකට දාලා පිළිතුරු දෙපා. ගිනි දානවා පිටින්නේ. මේ ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ කැලතිස්ස ස්වාමීන් වහන්සේ මතකයිනේ. කැලතිස්ස මහ රහතන් වහන්සේ තෙල් වල නොගෑවීම මහා සමාප්පිත වෙන පිළිතුරු දෙන්න දෙනවා. පෙර අපචන කර්මයේ මේකට හේතුණා. උන්වහන්සේ පිටවන් වහන්සේ පුදවසක් එදානේ. දැන් ගින්දර දානවා යටින් ගින්දර දාන පිටින්නේ. මිනිස්සු ගෙන් කිව්වා රජුමන්ට රජතුමනි මේ ශ්‍රමණය පිටින්නේ නැහැ කිව්වා. තව ගින්දර දාන්න කිව්වා. ඒත් දැම්මා අපවත් වෙලා මේ පිළිමන්ට යනවා. පිළිමන්ට යනකොට පස්සේ රජුරෝ තිබුණු අර දේශයේ කෝපේ කොච්චරද කියන්නේ පිළිතුරු ගත දෙක පිළිතුරු කරන්නේ. මොකද මේ පිළිමන්ට පාප ස්වාමීන් වහන්සේ කෑලි වලට කැපුවා. කපලා දැම්ම කොහොමද? මොහොතේ දැම්මට පස්සේ සමුද්‍ර වායජ දේවතාවරු මේ අධර්ම ක්‍රියාවට කිපුණා. කිපිලා ගම් 1200ක් කට කරගෙන කැලණිය දක්වා මොහොත ගොඩ ගැලුවා. ගම් 1200ක් කට කරගෙන කැලණිය දක්වා මොහොත ගොඩ ගැලුවා. අර සිද්ධ සිද්ධතර අධර්ම ක්‍රියාවට. මොන බලන්නකෝ ඒ කියන්නේ තමන්ගේ දේවියත් එක්ක අනියම් සම්බන්ධතාවය ඇති කරගත්ත එක සැකේන. ආපු වහන්නේ ඉක්මනට තිබුණේ නැහැ. නමුත් බලන්නකෝ දේශේ කොටද පිරිනිවන් පාලා ඒ ටිකත් වෙලා ඉවරයි. ඒ වගේ කැලි කැලි වලට කැපුවා කපලා පිළිතුරු මහමුද සමුද්‍ර දාන දේවතාවෝ කිපුණා. ඒ කාලේ තමයි මිනිස්සු ඇවිල්ලා කිව්වේ රජතුමාට ස්වාමීන් මේක හරියන්නේ නැහැ. තවත් මොහොත ඇතුළට ගලනවා. ඒක හොඳම දේ තමයි කිව්වා. ඔබේ කවුරු හරි කෙනෙක් අවුලේ මොහොත බිලෙන් තෝරන විහාර මහදේවිය තමයි මොහොත බිලෝනේ කැලෙත්කටලගේ දූකුමයි විහාර මහදේවිය. අනේ විහාර මහදේවිය තමයි පින්තිය ලොකුතුනේ බුදු කෙනෙක්ගේ අම්මා කෙනෙක් වෙන තරම් මෛත්‍රී බුදුහාමුදුරන්ගේ අම්මා බවට පත් වෙන විහාර මහදේවිය. නම තමයි පින්නතුනි ප්‍රඥාවතී කියන පින්නති මහදේවිය. මහණෙනි මෛත්‍රී බුදුහාමුදුරන්ගේ තාත්තා පියාණන් වහන්සේ බවට පත් වෙන්නේ සුබ්‍රහ්ම කියන පුරোহিত බ්‍රාහ්මණයාය. ඒ කියන්නේ කාමත රජුගේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් බවට පත් වෙන්නේ අශෝක සහ බ්‍රහ්මදේව කියන මහා පින්වි මහරහතන් වහන්සේලා. කවුද? දුර්ගම රජුයි සම්දානිකයි. බලන්න පරියන් තමයි. ඒ කියන්නේ යමුරු කුමාරයා ලැබිලා නාමයක් වෙනකොට විහාර මාර්ගයේ කවදාවත් කරන එක තමයි තිස්ස කුමාරයා. ඒ පෞලේ කරන වාසනාවන්තයි. ඊට පස්සේ කියනවා මහණෙනි මෛත්‍රී බුදුහාමුදුරන්ගේ අග්‍ර ශ්‍රාවිකාවන් දෙන්න බවට පත් වෙන්නේ පදුමහා සුමනා කියන මහා පින්වති මහරහත් බිතුනි මහන්තර දෙනයි. මෛත්‍රී බුදුහාමුදුරන්ගේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ බවට පත් වෙන්නේ සීය කියන භික්ෂුවයි. අපේ ගුණාන්ත ආනන්දහතුරු වගේ. ඒක දැන් මොහොතේ බුදුහාමුදුරෝ රතන භික්ෂුව ළඟ තියාගෙන ප්‍රථම නියතකණයක් ලබා දීලා අම්මා කවුද තාත්තා කවුද ඔක්කොම විස්තර කියනවා. ඔක්කොම විස්තර කියනවා. මේ ඊට කල්පලක්ෂ 16කට කලින්. ඊට පස්සේ තව කියනවා මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ අග්‍ර දායකයන් දෙන්න බවට පත් වෙන්නේ සුධර්ම සංඝරත්නය කියන මහා පින්වත් සිටු දෙන්නා. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ කුස 88 වෙනයි. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බුදු වෙන 9ක් වල උන්වහන්සේ අවුරුදු 80000ක් කල් මේ ලෝකෙ ජීවත් වෙනවා කියලා සියල්ල කියලා අවසන් වුණාට පස්සේ ප්‍රථම නියතෝන ලබා දුන්නා. මේ විවරණයෙන් පස්සේ, ඒ කියන්නේ බුදු කෙනෙක්ගෙන් විවරණ ගත්තට පස්සේ ඒ මහ බෝසත්වරයා ඊට පස්සේ මොකද කරන්න ඕනේ?
දසපාරමිතා ධර්ම සම්පූර්ණ කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ බුද්ධ කාලක ධර්ම. ඒ තමයි ඥාන පාරමී ඒක ගන්නවනේ පිළිතුරේ. දැන් එතකොට මේ ප්‍රථම නියතියනේ පිළිතුරු මතකද මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ අවසාන නියතිය. මෛත්‍රී බෝසතාණන් වහන්සේ අවසාන වරට නියතිය ගත්තේ කාලෙක. ඒ පිළිතුරේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඒ පිළිතුරට මතකද අපේ බුදුහාමුදුරුවෝ අම්මට බණ කියන්නේ. මාතෘ දිවිරාජ පුත්‍රයාට බණ කියන කවුරුද? දිවි ලෝකෙට වැඩ කරලා. ඒ දිවි ලෝකෙට වැඩ කරලා තුන් මාසයක් එහි වැඩ ඉඳලා ඊට පස්සේ බුදුහාමුදුරුවෝ ආපහු වැඩ කරේ පහට. අම්මලා කවුරුත් කියපු අපි කවුරුත් කියපු සංකස්සයට. සංකස්සයට පස් කොටක්. නමුත් සියලු බුදුවරු අම්මට බණ කියලා වරිණ දෙන තමයි සංකස්සය කියන්නේ. මෛත්‍රී බුදුහාමුදුරුවෝ අම්මට බණ කියලා වරිණ සංකස්සයට. එතකොට බුදුවරයෙක් නැත්නම් බෝසත් කුමරයෙක් මව්කුසට ආවට පස්සේ ඒ බෝසත් අම්මට වෙනත් පුරුෂයන් දෙක කවදාවත් රාගාදීදී බලන්න බෑ. වෙනත් පුරුෂයන් දෙක. ඒ වගේම ඒ බෝසත් කුමරා මව්කුසට ආවට පස්සේ වෙනත් පුරුෂයන්ට බෝසත් මව්කට රාගාදීදී බලන්න බෑ. බෝසත් කුමරගේ ඇඟේ කිසිම දෙයක් අම්මගේ කුණු මල මොහොත ලේකට කරලා කිසිවක් ඇඟේ ගෑවෙන්නේ නැහැ. අපි යන්නේ කුසේ ඉන්නකොට ඔක්කොම ගෑවෙනවා. බෝසත් කුමරා උපන් හැටි සෝදන්නේ. නමුත් අපි කවුරුත් උපන් හැටි සෝදනවා. උපන් හැටි දරුවෙක් හොදනවා කියන්නේ අලුත් තුවාලයකට. ලුණු දමන කොස්සකින් අතුරු වගේ වේදනාවක් තියෙනවා. අපේ කොච්චර වේදනාවක්. එතකොට ඒ දුක මම ඔයත් අපි කවුරුත් වින්දා. නමුත් අපිට මතක නැහැ. නමුත් ඒ දුක වින්දනවා කියන්නේ. මොකද උපන් හැටි අපි කවුරුත් ක්‍රිස්තු වේලකට ආවේ. අම්මගේ කුණු මල නෝත්තා ලේ කරව සොටු මේ ඔක්කොමත් එක මේ ලෝකෙට ගිහින් අපි කියේවා. හොදනකොට ඒ දුක වින්දා ජාතිපි දුක්ඛ. එහෙනම් ඉපදීමත් වෙන දුක ඉපදුනේ දුකින්ම තමයි. ඉතින් බුදුහාමුදුරුවෝ කතාලා බෝසත් රූපන් හැටියට හොදන්නේ බෝසත් රූපන් හැටියට පිළිගන්නේ දෙවියන්ට. පිළිගන්නේ දෙවියන් විසින් පිළිගන්නේ මහා දේවියට කියලා සතුටු වෙනකොට මහේසාක්‍ය උදේ උපන්නා සතුටු වෙනවා. දෙවියන් විසින් පිළිගන්නේ තමයි ඒ දරුවා දෙවනකොට මිනිසුන්ට දෙන්නේ. ඒ නිසා අපි මතක තියාගන්න තථාගත බුදුරජාණන් වහන්සේ තවුසා දිවියට වැඩම කළ අම්මට බණ කියලා සංකස්ත නගරයට වැඩම කරපු දවසේ තුන් මාසෙකින් පස්සේ බුදුහාමුදුරුවෝ වැඩියේ එදා ඒ බුදු වසරේ බලන්න ශ්‍රී වඩ කියන කෙලින් පුත්‍රයාගේ පුතෙක් හිටියා. ඒ පුතා වස්ත්‍ර යුගලයේ සූදානම් කරගෙන ගිය කොහාටද? සංකස්තපුරයට. සංකස්තපුරයට ගිහිල්ලා මේ වස්ත්‍ර දෙක බුදුහාමුදුරුවන්ට පූජා කළා. ඒ පූජා කළාට පස්සේ තමයි අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ මතක් කළේ මහණෙනි මට අද මේ වස්ත්‍ර යුගලයේදී පිළිවෙමේ උත්මයා අනාගතයේ මෛත්‍රී නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා අවසාන නියත විවරණය ලබා දෙනවා. දැන් මතකයි නේද? මීට කල්පලක්ෂ 16කට කලින් මුහුණට බුදුහාමුදුරන්ගෙන් රතන භික්ෂුව නමින් ඉන්න කාලේ ප්‍රථම දේශන ලබා ගත්තා. අපේ ගෞතම බුදුහාමුදුරන්ගෙන් මෛත්‍රී බෝසත්වයේ අවසාන දීර්ඝ ලබා ගන්නවා. දැන් එතකොට මේ වෙනකොට සියලු ගුණ පාරමී සම්පූර්ණ කරලා මෛත්‍රී බෝසත්වයේ ඉන්නේ තුසිත දිව්‍ය ලෝකයේ. ඒ තුසිත දිව්‍ය ලෝකයේ ඉන්න මෛත්‍රී බෝසත්වයේ වෙනතොනි බුදුහාමුදුරුවෝ දේශනා කරන මහණෙනි අනාගතයේ මේ දඹදිව කේතුමති ලස්සනමත් නේ කේතුමති දඹදිව තමයි. නමුත් මේ දඹදිව වේලාවට මේ බරණැස කේතුමති රාජධානිය වලට පත් වෙනවා. කේතුමති රාජධානිය කියන්නේ බොහොම සෞභාග්‍ය සම්පන්න නගරයක්. හිතන්න එපා මේ මොකක්ද නැති අභාග්‍ය සම්පන්න කාලයක බුදුරු පහළ වෙනවා. නෑ පිළිතුරේ සෞභාග්‍ය සම්පන්න කාලයක තමයි තථාගත බුදුරු මේ ලෝකෙ උපදින්නේ. භාගතුන් වහන්සේ වදාළ මහණෙනි ඒ කේතුමති රාජධානියේ මිනිස්සු තුළ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය මේ කිසිවක් නැහැ කියනවා. ඒ විතරක් නෙවෙයි මහණෙනි කාලයක් යනකොට මේ මගේ ශාසනය, ඒ කියන්නේ ගෞතම බුදුහාමුදුරන්ගේ ශාසනය ක්‍රම හතරකට විනාශ වෙනවා. ක්‍රම හතරකට. ඒ හතර තමයි බුදුහාමුදුරුවෝ වදාළ රත්ත්‍ඤ්ඤ මහාන්තතා, වේපුල්ල මහාන්තතා, ලාභක මහාන්තතා, බාහුසච්ච මහාන්තතා. රත්ත්‍ඤ්ඤ මහාන්තතා කියලා කියන්නේ පින්නතුනි අනිත්‍ය ස්වභාවයේ තහවුරු කරන්නේ. සතුනත් මේ පංචවල අපි විනාශ වෙන ස්වභාවය කියලා රත්ත්‍ඤ්ඤ අපි දැන් සියලු දේ පරිත්‍යාග කියලා අන්නේ ස්වභාවය සනාථ කරනවා. එහෙමත් විනාශ කරන ක්‍රමයකට එක වෙලාවකදී තව ක්‍රමයක් තමයි වේපුල්ල මහාන්තතා කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ වදාළ මහණෙනි අනාගතයේ දේව විශ්වාසාදී එක්ක මේ බුද්ධාගම මිශ්‍ර වෙනවා.
දේව විශ්වාසාදී එක මේ බුද්ධ ආගම මිශ්‍ර වෙනවා. මිශ්‍ර වුණාට පස්සේ මිනිස්සුන්ට ක්‍රිස්තු බුද්ධ වචනේ මොකක්ද කියලා හොයාගන්න බැරි වෙනවා. ආන්න එතකොට බුද්ධ වචනේ යට යනවා. අරෝග්‍ය දේව විද්‍යාව දේව විශ්වාසාදී වලට එනවා. මේක මේ සම්බුද්ධ සාමණේර ක්‍රමයක් මේකට කියන්නේ වේපුල මහන්සාවේ කියලා. තුන්වෙනි එක තමයි ලාභක මහන්සතා. ලාභක මහන්සතා කියන්නේ අනාගතයේ උපදින ශ්‍රාවකයන්ට ලාභ, කීර්ති, ප්‍රශංසා මේවා වැඩි වෙනකොට බුද්ධ වචනේ යට යනවා. ලාභයේ උලට එනවා. කීර්තිය උලට එනවා, ප්‍රශංසාව උලට එනවා කියනවා. ඊළඟට අන්තිමට තමයි බාහුසත්‍ය මහන්සතා. බාහුසත්‍ය මහන්සතා කියන්නේ අනාගතයේ උපදින ශ්‍රාවකයන්ට කර්මාන්ත, ශබ්ද, ශිල්ප, ශාස්ත්‍ර, විද්‍යාව මේවාට තමයි වෙන්නේ. මේවට ඇත්තහි වෙනකොට වෙන එකම දේ තමයි කිව්වා විද්‍යාව වලට ගන්නවා බුද්ධ ආගම පල්ලෙහාට දාන්න. අදලත් එහෙමනේ. ළමයිට බුද්ධ ආගම ලකුණු නැහැ. අපි කියන්නේ ඒක එකක් නෙමෙයි විද්‍යාවට ලකුණු තියෙනවා, ගණිතයට ලකුණු තියෙනවා. නමුත් බුද්ධ ආගම ලකුණු නැහැ. ඒ කියන්නේ ඒව ඉස්සරහට ගත්තා බුද්ධ ආගම කියන එක පල්ලෙහාට ගන්නවා. බුදුහාමුදුරුවෝ දාලා මෙන්න මේ ක්‍රම හතරට. ඒ තමයි රත්ත්‍ඤ්ඤ මහාන්තතා, වේපුල්ල මහාන්තතා, ලාභක මහාන්තතා, බාහුසත්‍ය මහාන්තතා කියන මේ ක්‍රම හතරට තමයි කොහොසාරිපුත්ත මේ ශාසනය පිළිගන්නේ විනාශ වෙන්නේ. ඒ විනාශ වුණාට පස්සේ සාරිපුත්ත මතක තියාගන්න මිනිස්සුන්ගේ සිත් නැඹුරු වෙන්නේ පාපේටමයි. ඒ පිළිතුරු ශාසන අන්තර්ග්‍රහණය. ශාසන අන්තර්ග්‍රහණය. මේ ශාසන අන්තර්ග්‍රහණයෙන් පස්සේ මිනිස්සුන්ගේ සිත් නැඹුරු වෙන්නේ පාපේටමයි. ඒ පාපේට මිනිස්සුන්ගේ සිත් නැඹුරු වෙනකොට බුදුහාමුදුරුවෝ වදාලා ක්‍රමක්‍රමයෙන් එදාට මිනිස්සු අම්මඳුනන්නේ නැහැ කිව්වා. මේක මොකක්ද කියලා පිළිතුරු තේරෙනවා. එදාට මිනිස්සු කුංචන් අඳුරන්නේ නැහැ. නංගි අඳුරන්නේ නැහැ. සහෝදරිය ඒ කවුරුත් අඳුරන්නේ නැහැ. ඒ කියන්නේ කාමාදී සිතිවිලි පහළ වෙනවද අවශ්‍යතාව මිනිස්සු පිළිතුරු ඉවිෂ්ඨ කරගන්නවා. ඒ කියන්නේ දැන් සාසනයක් නැහැ. සාසන අන්තර්ග්‍රහණයෙන් පස්සේ බුදුහාමුදුරුවෝ වදාළ සාරිපුත්ත පන්සිල් වලින් එක ශික්ෂාපදයක් රකින්න මිනිහෙක් එදාට හොයාගන්නේ නෑ. දැන් වෙන්නේ මොකද්ද? ක්‍රමක්‍රමයෙන් මිනිස්සුන්ගේ ආශය ටික අඩු වෙනවා. ඒ සාසන අන්තර්ග්‍රහණය ක්‍රමක්‍රමයෙන් ආශය අඩු වුණාට පස්සේ මහණෙනි මේ ආශය කීයට අඩු වෙනවද? 10කට අඩු වෙනවා නේද? ඒ 10ට අඩු වුණ කාලේ බුදුහාමුදුරුවෝ වදාලා සාරිපුත්ත මේ ලෝකේ වහින වර්ෂාව. ඒකට කියන්නේ මොකක්ද කියලා? හරියට මුගසන් වර්ෂාව කියලා. මුගසන් වර්ෂාව. පින්වත්නි බුදුහාමුදුරුවෝ වදාලා මේ මුගසන් වර්ෂාවට දෙන්න හොඳ නැහැ. මොකද මුගසන් වර්ෂාවට දෙන්න සෑම සත්‍යයක් තුළම හට ගන්නවා බද්ධ වෛරය. කොච්චර වෛරයක්ද කියන්නේ අතරගත්තු දේ මොකද්ද? ඒක ආයුධයක් බවට පත් කරගෙන අනිත් දෙයකට දමනකට දෙන්නවා කියලා. තවත් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා තමන් බුදු මහන්සියෙන් හම්බ කරගෙන හදාගත්තු ගේතර පවා තමන් දෙසින්ම දිරිතියා ගන්නවා. ඒ මුගසන් වර්ෂාවට දෙන්නවනේ. මුගසන් වර්ෂාවට දෙන්න හොඳ නැහැ. හැබැයි අන්තිමට වෙන දේ තමයි කියන්නේ මුගසන් වර්ෂාව පටන් ගන්නකොටම ඥානවන්ත මිනිස්සු රිංගනවා කොහොමද? ගල් ගුහාවලට. පර්වත ඇතුළට ගුහාවලට ගිහිල්ලා තමන්ගේ ජීවිතේ කොහොම හරි දෙන්නතුනේ අර දැස්සේ නොතිවි බේර ගන්නවා. බේරුණාට පස්සේ දැන් මුගසන් වර්ෂාවක් හැමදාම බහින්නක් නෙවෙයි. කාලයක් යනකොට මේක පායනවා. පැයකට පස්සේ අර ගල් පර්වත ගුහාවකට රිංගපු මිනිස්සු මේවෙන් එළියට එනවා. එළියට ආවට පස්සේ දකිනවා දෙයේ වෙච්ච විනාශය. විනාශය දකිනකොට මිනිස්සු කල්පනා කරනවා කාගේවත් වරදක් නිසා සිද්ධ වෙන දෙයක් නෙවෙයි. මේ ඔක්කොම සිද්ධ වෙන්නේ අපේම වරද නිසායි. ඒ නිසා දැන් කරන්න ඕනේ දැන් අවශ්‍ය තියෙන මිනිස්සුන්ගේ අවුරුදු 10යි. ඒ නිසා අපි දැන් කරන්න ඕනේ මොකද්ද? මේ ආශය ටික වැඩි කරන්න ඕනේ. ඒ නිසා ප්‍රාණඝාතය නැවතුවට පස්සේ 10ට තියෙන අවශ්‍ය 20ට වැඩි වෙනවා. හොරකම් කරන එක නතර කරනකොට 20ට තියෙන අවශ්‍ය 30ට වැඩි වෙනවා. කාමීත්‍යාච නවත්තනකොට 30ට තියෙන අවශ්‍ය 40ට වැඩි වෙනවා. මෙහෙම අකුසල් අත්තරලා සත්ත්ව ඝාතනය පවා පිළිතුරෙන් කරනවා. සත්ත්ව ඝාතනය කරනවා. ඒ සත්ත්ව ඝාතනයේදී බුදුහාමුදුරු දේශනා කරනවා බ්‍රාහ්මණ ධම්මික කියන සූත්‍රයේදී භාගතුන් වහන්සේ වදාළා මොන සතා යාගයට ගත්තත් වෙනතුනි හරක යාගයට ගත්තේ නැහැ කියලා.
අරක යාගයට ගත්තේ නැහැ. යාගයත් එක්ක සත්තු මරලා නිදි තියලා ඔය දුක් දුමුඩට ගියාට පස්සේ දෙවියන් සතුට කොට ඕක කරන්නේ. ඕක තමයි යාගය. හැබැයි මොන සතා යාගයට ගත්තත් පින්නතුනේ හරක යාගයට ගත්තේ නැහැ. අන්තිමට මිනිස්සු කරපු දේ තමයි ගමයට යාගයට ගත්තා. පින්නතුන් දන්නවද බ්‍රාහ්මණ ධම්මික සූත්‍රයේදී ඕනනම් අරන් බලන්න බුදුහාමුදුරු දේශනා කරන මහණෙනි පළවෙනි වතාවට හරකගේ බෙල්ලට කඩුව නැත්නම් මන්නේ තියෙන දවසේ පින්නතුනේ හරක ඇඬුවා කියනවා. හරකගේ කඳුළු හරක ඇඬුවා. හරකගේ කඳුළු මේ මහ පොළොවට වැටුණා. හරකගේ කඳුළු දැක්ක දෙවියන් මනුස්ස ලෝකෙ පැත්තට හැරිලා කිව්වලු අයියෝ ලස්සන තිබුණු මනුස්ස ලෝකේ අපරාධය අතර මේ වුණා කියලා. මෙච්චර ලස්සන තිබුණු මනුස්ස ලෝකේ අපරාධය අතර මේ වුණා. ඒ කියන්නේ හරකගේ බෙල්ලට පළවෙනි වතාවට මන්නේ තියෙන දවසේ. හරක කඳුළු දෙවියන් දැක්ක දෙවියන්ගේ කඳුළු බ්‍රහ්මයන් දැක්කා. ඒ නිසා මතක තියාගන්න දෙවියන් බ්‍රහ්මයන් පවා දුක් වුණා. කවදාද මේ මනුස්ස ලෝකේ හරක මරපු පළවෙනි දවසේ. අපවත් වී වදාළ බලන්කොට ආනන්දමයි කියනවා. දවසක් දේශනාවකදී වගේ කියනවා සම්මාදිට්ඨික දෙවියන් මේ ලංකාවෙන් ගියේ මේ ලංකාවේ හරක මරපු පළවෙනි දවසේ කිව්වා. සම්මාදිට්ඨික දෙවියෝ මේ ලංකාවේ ගියේ හරක මරපු පළවෙනි දවසේයි. මේ ලංකාවේ සෝවාන් පළවෙනි සෝවාන් පුද්ගලයා තමයි සෝමන සමන් දෙවියෝ. බුදුහාමුදුරුවෝ ලංකාවට වැඩම කරපු වෙලාවේ සෝවාන් ඵලයටපත් වෙලා ආපහු වැඩම කරපු වෙලාවේ සෝමන සමන් දෙවියෝ මොකක්ද කිව්වේ? බුදුරජාණන් වහන්සේ දෙවියන්ට වදින්න පූජනීය වස්තුවක් දෙන්නවා. දෙවියන්ට වදින්න පූජනීය වස්තුවක්. අපි කාටවත් යන්න බැරි තැනක අර විශාල කන්දක් බුදුපිසරීපාදේ බුදුහාමුදුරුවෝ සිරිපතුලේ කියනවා. මිනිස්සු අපෙන් අහනවා අපිට වත් යන්න බැරි තැනක සිරිපතුලක් පිටවන්නේ බුදුහාමුදුරුවෝ අපාරමිකුනේ කියලා. හිමිතුරු මතක තියාගන්න. ඒක මේ මිනිස්සු වෙන අපිට වදින්න පිළිදෙන සිරිපතුලක් නෙවෙයි. එහෙනම් කාට වදින්නද? දෙවියන්ට වදින්න. මොකද සුමන සමන් දෙවියන් ආරාධනා කළේ බුදුහාමුදුරුවෝ මිනිස්සුන්ට නෙවෙයි දෙවියන් වෙන අපිට වදින්න පූජනීය වස්තුවක් දෙන්න. ඒක දෙවියන්ට වදින්න පුළුවන් තැනකයි බුදුහාමුදුරුවෝ අටකරොස මංගල සිරිපතුල පිළිගන්නේ. එහෙම කියලා අපිට වදින්න තානවා නැහැ පිළිතුරේ. දැන් සමහර වහනවානේ යන්නත් ඕක බෑ නැතත් යනවා. සාමාන්‍ය කෙනෙකුට ඉතින් එච්චර උසල සිරිපතුලක් පිළිගන්නේ. ඒ කියලා. දැන් මතක තියාගන්න පිළිතුරේ. සුමන සමන් දෙවියෝ කියන්නේ මේ ශාසනයේ පළවෙනි මේ ලංකාවේ පළවෙනි සෝවාන් පුජ්‍යලයේ මේ වෙනකොට මොනතරම් පින් කරගෙන තියෙනවද මේ ශ්‍රීපාද වදින්න කීවතාවක් සුමන සමන් දෙවියෝ නැද්ද? ඒ වගේ පින්නතුට මතකද බුදුරජාණන් වහන්සේ ආපහු ලංකාවට වැඩම කරගෙන ආවේ නාගයා ඉල්ලීමක් කළා. බුදුහාමේ අපිට වදින්න පූජනීය වස්තුවක් දෙන්න. ඒ වගේ බුදුහාමුදුරුවෝ අර කැලණි ගඟේ දිය බෙදෙන තැන. ඒ කැලණි ගඟේ ගම් පතුලේ බුදුහාමුදුරුවෝ පිටපතක් පිළිගන්නවා. නමුත් තාම මේක හොයාගන්න හොයාගන්න බැරි වුණා. කෙසේ හෝ වේවා පිළිතුරේ මේ කියන්නේ ආවේ දෙවියන් පවා දුක්ඛුණු දවසක් මේ ලෝකේ තියෙනවා නම් ඒ වෙන කවදාවත් නෙමෙයි. මේ ලංකාවේ මේ ලෝකේ හරක මරපු පළවෙනි දවසේමයි. ඉතින් කෙසේ හෝ වේවා එදාට අනාගතයේ පිළිතුරේ කේතුමුති රාජධානී මිනිස්සු එක හරකෙක් කියලා සතෙක්ට මරන්නේ පන්සිල් ප්‍රතිපදාව බුදුට ආරක්ෂා කරනවා. අන්න ඒක සෞභාග්‍ය සම්පන්න සමයකදී අනාගතයේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ මේ ලෝකෙ ඉපදෙනවා. එහෙනම් තාම මනුස්ස ලෝකෙට මෛත්‍රී බෝසතාණන් වහන්සේට එන්න බැරි නේද? දැන් සියලු ගුණ පාරමී සම්පූර්ණ කරලා තියෙන්නේ. දස පාරමී දැන් සම්පූර්ණ කරලා තියෙන්නේ. එහෙනම් ඇයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ මනුස්ස ලෝකෙට එන්න බැරි? පව් කරනවා. පව් කරනවා. අපේ බුදුහාමුදුරුවෝ ධාතුන් වහන්සේලා මනුස්ස ලෝකෙ තියෙන තාක්කල් මෛත්‍රී බෝසතාණන් වහන්සේට මනුස්ස ලෝකෙට වඩින්න නෑ. ඒ කියන්නේ බුදු කෙනෙක්ගේ ධාතුන් වහන්සේලා මනුස්ස ලෝකෙ තියෙද්දී සියලු සුදුසුකම් සපුරලා තිබුණා ඒ බෝසතාණන් වහන්සේ මනුස්ස ලෝකෙට එන්නේ නෑ. ඒ නිසා තේරුම් ගන්න ඕනේ වෙනතනේ අපේ බුදුහාමුදුරන්ගේ ධාතුන් වහන්සේලා තාමත් මනුස්ස ලෝකෙ තියෙනවා. දිව්‍ය ලෝකෙ තියෙනවා. මේ පන්සල්වල තියෙනවා. බ්‍රහ්ම ලෝකෙ තියෙනවා. දිව්‍ය ලෝකෙ මනුස්ස ලෝකෙ බ්‍රහ්ම ලෝකෙ වගේ පන්සල්වල මේ සෑම තැනම තියෙන ධාතුන් වහන්සේලා පින්නතුන් දන්නවා යම් දවසක ධාතු පරිනිර්වාණයටපත් වෙලා අවසන් වුණොත් තමයි මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ මනුස්ස ලෝකෙට එන්න පුළුවන්. අපි ඒකට කියන්නේ මොන පරිනිර්වාණය කියලාද? හරියට ධාතු පරිනිර්වාණය. බුදු කෙනෙක්ගේ පරිනිර්වාණ තුනක් තියෙනවානේ. ක්ලේශ පරිනිර්වාණය, ස්කන්ධ පරිනිර්වාණය සහ ධාතු පරිනිර්වාණය. ක්ලේශ පරිනිර්වාණය කියන්නේ
බෝධිය මූලයේදී සකල ක්ලේශයන් ප්‍රහාණය කළ බුදු වුණා. ඒ ක්ලේශ පරිනිර්වාණය. ස්කන්ධ පරිනිර්වාණය කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය වලට කරන්නේ නැතුව කුචිනානවලදී පිරිනිවන් පාදාලා ඒ ස්කන්ධ පරිනිර්වාණය. එතකොට ධාතු පරිනිර්වාණය කියන්නේ තව බොහෝ කාලයකින් බොහෝ කාලයක් කියලා කියන්නේ දැන් 2560ක් ඉවරයිනේ. 2560ක් දැන් ඉවරයි. තව 2500 ගානක් මේක තියෙනවා. ඒ කියන්නේ අවුරුදු 5000 සීමාව ලංඝනකොට පිළිතුරු සියලුම ධාතුන් වහන්සේලා වගේ සෑයකට වගේ නාගදීපේකට නාගදීපෙන් බුද්ධ ගාවටත් වැඩම කළාට පස්සේ තමයි සියලුම ධාතුන් වහන්සේලා පරිනිර්වාණයට පත් වෙන. එතකොට තමයි මෛත්‍රී ගෝවතන් වහන්සේට දෙවියන් ගිහිල්ලා ආරාධනාවක් කරන්නේ කොහොමද? කාලෝ යන්තේ මහා වීර උපජ්ජමතු කුච්චයන් සදේවකංකාරයන්තෝ බුද්ධස්ව අමතම්පදං. කාලෝ යන්තේ මහා වීරයන් වහන්සේ මනුස්ස ලෝකෙ උපදින දැන් කාලෝ කාලයයි උපජ්ජමතු කුච්චයන් මවකසේ උපදින්නට කාලයයි සදේවකංකාරයන්තෝ කුමක් සඳහාද? දෙවියන් සහිත ලෝකයා මේ සංසාරයෙන් එතර කරවන්නට. එතකොට තමයි බලන්නේ මොකද්ද? පස්මහා බැලුම් කාලයේ දීපේ දේශේ අපි බුදුහාමුදුරුවෝ නෙමෙයි සියලු බෝසත්වරු පිළිතුරු පස්මහා බැලුම් බලලා තමයි මනුස්ස ලෝකෙට එන්නේ. ඒ මනුස්ස ලෝකෙට එනකොට බුදුහාමුදුරුවෝ වදාලා දැන් අර මිනිස්සු පිළිතුරු ප්‍රාණඝාතය නවත්තනකොට 10ට තියෙන අවශ්‍ය 20ට වැඩි වුණා. කාමීත්‍යාචාරනකොට 30ට තියෙන අවශ්‍ය 40ට වැඩි වුණා. ක්‍රමක්‍රමයෙන් මේ විදිහට අකුසල් අත්හැරලා අන්තිමට අවශ්‍ය වැඩි කරනවා කියලාද? අවුරුදු ලක්ෂයකට. ඒ ලක්ෂය අඩු වෙනවා 90කට. 90 අඩු වෙනවා 80කට. අන්න 80කට ලෝකේ පරමාර්ථ අඩු වුණ කාලේ තමයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ මේ මනුස්ස ලෝකේ උපදින්න සීල වාතාවරණය සැකසෙන්නේ අවුරුදු 80කට අඩු වෙනවා. පිටුතුනේක දන්නවා. ලක්ෂයකට වැඩි වෙනවා. නමුත් ලක්ෂය 90000ට 80000ට අඩු වෙනවා. මොකද බුදු කෙනෙක් පහළ වෙන්නේ නැහැ ලක්ෂයක් ආශය තියෙද්දි. ලක්ෂයට වඩා ආයුෂ අඩු වෙන්න ඕනේ. පිටුතුනේක දන්නවා. අපි සමාධි දේශනා ගොඩක් දේශනාවල කියලා තියෙනවා 100ට වඩා වැඩි වෙන්නට ඕනේ. එතකොට 80000ට අඩු වුණ කාලෙට මෛත්‍රී බෝසත්වෝ මනුස්ස ලෝකෙට එනවා. ඒ ඇවිල්ලා පිටුතුනේ ඉපදින්නේ මොන නමෙන්ද? අනිත් නමෙන්. දැන් අපේ බුදුහාමුදුරුවෝ සිද්ධාර්ථනේ අපේ බුදුහාමුදුරුවෝ සිද්ධාර්ථ මෛත්‍රී බෝසත්වෝ ඉපදින්නේ අනිත් නමෙන්. මෛත්‍රී ගෝතම මහත්සේ විවාහ දිවියටපත් වෙන්නේ චන්ද්‍රමුඛී කියලා. ඉතින් ඇති මහා පංච කල්යාණී හිමිකාන්තාවක් එක්ක. අපේ බුදුහාමුදුරුවෝ යශෝදාවත් එක්ක. එතකොට මෛත්‍රී ගෝතම මහත්සේගේ භාව චන්ද්‍රමුඛී කියන කාන්තාව මේ ලෝකෙට ලස්සන පුතෙක් දීලා තමයි බ්‍රහ්ම වර්ධන කියන කුමාරයා. අපේ බුදුහාමුදුරුවෝ කුමාරයා. අන්න ඒ බ්‍රහ්ම වර්ධන කුමාරයා උපන් දවසේම අපේ බුදුහාමුදුරුවෝ කිව්වේ යම්සේ රාහුලෝ ජාතෝ බන්ධනං ජාතෝ කියලා. ඒ බන්ධනේ ඒ බැඳීමත් එක්කම පින්නතුනි සතර පිළිවිල දැකලා සසරගෙන කරකෙලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙන දවසේ අපේ බුදුහාමුදුරුවන්ට කිරිපිටි පූජා කළේ කවුද? සුජාතාව. නමුත් මෛත්‍රී ගෝතම මහත්තයා කිරිපිටි පූජා කරන්නේ කවුද? මෛත්‍රී ගෝතම මහත්තයා කිරිපිටි පූජා කරන වෙන කවුරුත් නෙවෙයි තමන්ගේම ප්‍රතිඋදාව. ඒ කියන්නේ දීකල ස්වාමී දියණිය විරිද එහෙම නැත්නම් කියතනේ චන්ද්‍රමුඛී කියන කාන්තාව විසින් තමන්ගේ දීකල ප්‍රතිඋදාව විසින් සකස් කරලාද කිරිපිටි වලදා ජලිත කියන බ්‍රාහ්මණයා විසින් සකස් කරලාද ඒ කුසතන මිට ඒ කුසතන මිට එලාගෙන අරගෙන ගිහිල්ලා බෝධි මූලයේ කියලා පිටුතුනි මාර පරාජය කරලා කෙලෙස් වල පරාජය කරලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා දේශනාවේ සඳහන් වෙනවා. ඒ සම්මා සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ දුක්ඛං දුක්ඛ සමුප්පාදං දුක්ඛස්සච අතික්කමං අරියං තත්තං විකම්මං දුක්ඛෝප සමුදාය. අපේ බුදුහාමුදුරුවෝ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කොටගෙන මිනිස්සුන්ට දේශනා කළේ යම්සේද මෛත්‍රී බුදුහාමුදුරුවෝ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගෙන මිනිස්සුන්ට දේශනා කළාට පස්සේ බොහෝ දෙනෙක් මඟඵල නිවන් අවබෝධ කරගන්නවා කියලා දේශනාවේ සඳහන් වෙනවා. එතකොට මේ අපේ ගෞතම බුදුහාමුදුරුවෝ ශාසනයේ සම්බුද්ධ ශාසනයේ පළවෙනි සෝවාන් පුද්ගලයා කවුද? අඤ්ඤා පොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේ. ඉතින් ඊටපස්සේ ඔය අඤ්ඤා පොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේ පිළිතුරු මේ ශාසනයේ පළවෙනි ශ්‍රාවකයා. ඒකේ පළවෙනි සෝවාන් පුද්ගලයා. ඒ කියන්නේ අඤ්ඤා පොණ්ණඤ්ඤ මහරහතන්
වැඩි වයසට නැද්ද? වයසයිනේ. වයසයි. එතකොට පින්නතුන්ට මතක දවසක් අපේ බුදුහාමුදුරුවෝ ධම්සභා මණ්ඩපයේ වික්ෂෝප්ත ගණ කියනකොට අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ අවුරුදු 120 දී පින්නතුනේ මේක දුවල වරකට කියලා හිතන්නට කුතු දෙවිලා. රහතන් වහන්සේ ඊගඳේ මහා රහතන් වහන්සේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ පිරිනිවන් පාන්න සතියකට කලින් ධම්සභා මණ්ඩපයේ බුදුහාමුදුරුවෝ මර කියනකොට පිරිස නැත්නම් පින්නතුනේ අපි කියන්නේ බුදු කෙනෙක් කියලා. අනේ පින්නතුනේ හොඳක් දෙකට නමාගෙන ඒ මාත දොහොත් පොතුන් දීලා වැටගෙන හිතන්නත් මේ වගේ ශාලාවක පින්නතුනේ අර පිරිස නැත්නම් හෙලීට වඩිනවා කාගාවට බුදුහාමුදුරුවෝ නිකන් නෙවෙයි වඩින්නේ. උන්වහන්සේ ඒ ධර්මශාලාව දොරලකදීම කියා ගන්නවා. මිනිසුන්ට එහෙම කියනවා ස්වාමීනි භාගතුන් වහන්සේම අඤ්ඤා කොණ්ඩඤ්ඤ. ස්වාමීනි භාගතුන් වහන්සේම අඤ්ඤා කොණ්ඩඤ්ඤ. පියවර දෙකක් තුනක් කියනකොට ඕක කියනවා. නමුත් ඕක ඇහෙන්නේ කාටද? මිනිස්සුන්ට. ඒ දෙපැත්ත මිනිස්සු සාමාන්‍යයෙන් වඩිනවා දැන්. බුදුහාමුදුරුවෝ බණ කියන දැන්ද. ස්වාමීනි භාගතුන් වහන්සේම අඤ්ඤා කොණ්ඩඤ්ඤ. දොහොත් පොතුන් දීලා වැඩගෙන වඩිනවා. එහෙනම් පිළිතුරේ ඇයි අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ නම කියාගෙන වඩින්නේ? නම කියාගෙන වඩින්නේ මොකක් නිසා නෙවෙයි බුදුහාමුදුරුවෝ බණ කියන වෙලාවක එහෙම කවුරුත් දේශයෙන් ඇතුළට එන්නේ නෑ. නම කියාගෙන වඩින්නේ මිනිස්සු කලබල කරලා කියලා. නමුත් අර නම කියාගෙන වඩිනකොට ස්වාමීනි භාගතුන් වහන්සේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ කියලා නම කියාගෙන වඩිනකොට කිසි විදිහකින් කලබල කරේ නෑ. මිනිස්සු කල්පනා කළා දෙයියනේ වඩින්නේ මේ ශාසනයේ පළවෙනි සෝවාන් උත්තමය නේද මේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ මේ වඩින්නේ. අනේ කිසි කෙනෙක් කලබල කරේ නැහැ. කොන්දත් පොදු ගැටිලා මේ මහරහතන් වහන්සේ කෙනෙක් ඇවිල්ලා බුදුහාමුදුරන්ට වන්දනා කළාට පස්සේ කියනවා ස්වාමීන් වහන්සේ මම පිළිමන් පානවා. හිමාල වනේ චද්දන්ත විතර මම පරිණිරවාණයටපත් වෙනවා. අවසරගෙන පින්නතුනි හිමාල වනයේට වැඩම කළාට පස්සේ චද්දන්ත විතර පින්නතුන්ට මතකයි ආදාහනය කළේ කවුද කියලා. සත්තු විසින්මනේ සත්තු විසින්මයි. අනේ පින්නතුනි අවසාන කාලේ උන්වහන්සේ බලගන්න මිනිස්සුන්ගේ දානයක් තිබුණේ නැහැ. 77 දෙනෙක් ඉන්නවා මේ කැලේ. මේ 77 දෙනාම පෙර කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ මහරහතන් වහන්සේ මේ කාශ්‍යප බුදුහාමුදුරුවෝ උපස්ථාන කරපු පිරිසක්. ඒ කියන්නේ මනුෂ්‍ය ජීවිතයෙන් අයින් වෙලා තිරිසන් ජීවිතයක් ඇත්තාත්මභාවයක් ලබා ගත්තේ ඇත්ත වෙලා ඉපදුණා ධර්ම සාමිවාදී නමකට උපස්ථාන කරන්නේ කොහොමද කියලා. ඒක දන්නවා. ඒ නිසා අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ අරහිමාන වගේ කැලෑවිනකොට පින්නතුනි ඇත්ත කරපු දේ තමයි නෙළුම් විලක් කියනවා. මේ නෙළුම් විලට බහැලා නෙළුම් බඩ කඩනවා. නෙළුම් අල කඩනවා. කඩවල පස්සේ මේ සිදුරු මාසේ තියෙන පිළිතුරු මේ කිරි නෙළුම් කිරි කියලා කියන්නේ නෙළුම් කිරි. මුං කරන්නේ මොකක්ද? ගලක් උඩ තියලා පිළිතුරු නෙළුම් දණ්ඩ හොදට පානවා. ඇත්ත. ඈඩුවට පස්සේ අර කිරි ටික එළියට යනවා. එළියට ආවට පස්සේ වැටෙන්න ළඟම තියෙන පුංචි ගල් වල ඒ ගල් වලට වැටෙන්නේ. මේ මවුරක් කරනහම මේ නෙළුම් කිරික හකුරු වෙනවා. ඊට පස්සේ කරන්නේ මොකක්ද? අඩිය දෙකක් මේකට තියලා මේ හකුරු කැලි කැලි වලට කඩනවා. කඩලා අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ පාත්‍රය කරන් ගිහිල්ලා පිළිගන්නවා. ආයෙ මොකද දෙයක් තමයි අත්තු කරන දේ. මොන බලන්නකෝ ආයෙ කරන දේ තමයි පිටුතුනි නෙළුම් පොළොවට වැඩ නෙළුම් රේණු කාලයක් නෙළුම් පොළේ තියෙනකොට පිටුතුනි යම්කිසි ආහාරයක් වල එකක් වෙනවා. නෙළුම් රේණු වලදනවා. ඒ අත්තු කරන්නේ මොකද්ද? නෙළුම් රේණු වලගෙන ඉන්න නෙළුම් පොළේ පිටින්ම කරවලා අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ පිළිගන්නවා. අනේ පිටුතුනි ඇත්තු හදලා බෙදාගෙන තමයි උන්වහන්සේ උපස්ථාන කළේ. දවසක් ඇතෙත් වෙනකොට අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ වෙනදනම් පිටුතුනි පාත්‍රය තියාගෙන කුටිය ඉස්සරහට ඇවිල්ලා ඉන්නවා. නමුත් එදා උන්වහන්සේ ඇඳේම සතපිලා වගේ අනේ යථාර්ථය බලනකොට වෙනදනම් ඉතින් ඉස්සරහට ඇවිල්ලා ඉන්නවානේ. දැන් උන්වහන්සේ නෑ. බලනකොට පිටුතුනි අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ ශරීරයට හොඳ වෙලා තියලා මේ යථා බලනකොට උන්වහන්සේ අනේ පිළිමන් පාරා. මේ යථාර්ථ කොච්චර දුකක් ඇතිවද මේ යථා හයියෙන් පිළිතුරු ඇදුවා. මේ අඩක සත්‍යේ අරකට ඉන්න අනිත් එක්ක හය දෙනාට ඇහුණා. මහයතක් දුර වෙනවා ඇවිල්ලා බලනකොට පිළිතුරු මහත් පිළිමන් පාලා මහයතා කරපු දේ තමයි අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ ශරීරය නැත්නම් දේහය ගත්ත පිළිතුරු හොඳ වෙයි. හොඳ වෙලින් අරගෙන උඩට උස්සලා ලස්සනයි මේ ඉතින් මම ගන්නවා. අනිත් එක්ක හය දෙනාට කිව්වා අපි මිනිස්සු ආදාහනය කරන්නේ යම් විදිහකට ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ
ඒ නිසා ඇත්ත කරපු දේ තමයි දැන් පළවෙනි එකට විතරක් කරගෙන ගිහලා හොඳ වැඩි දෙන්නේ දෙනවා දෙවෙනි එකට. ඊට පස්සේ දෙවෙනි එකට විතරක් කරගෙන දෙනවා. අපිත් එහෙමනේ පෙට්ටිය කරනකොට අපි පෙට්ටිය මාරු කරන්නේ. අතින් අතට මාරු කරනවනේ. ඒ වගේ පිළිතුරේ ඇත්ත කරපු දේ තමයි අඥාන උන්නගේ මහරහතන් වහන්සේගේ සීලය හොඳ වැඩි මාරු කරලා ඇත්ත විසින්න ඒ හිමාල වගේ පිළිතුරේ කැලෑවේ කොළරොඩු ඔක්කොම එකතු කරගෙන පුළුවන් පිටින් හදුවා චිතකයක් කියන්නේ දරසයක් හදුවා. දරසයක් හදලා ඒ තනපත් කරලා තමයි ඇත්ත විසින් තමයි අඥා කොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේගේ පිළිතුරේ ආඥානේ වාසිත කරේ. බොහෝම ලක්ෂණ දෙයක්. ඊළඟේ සාසනේ පළවෙනි සෝවාන් පුද්ගලයා අඥා කොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ බණ කියලා අවසන්නාට පස්සේ මේ ලෝකේ පළවෙනි වතාවට අර කිව්ව වගේ පිළිතුරේ සෝවාන් පුද්ගලයෙක් බිහි වෙනවා. ඒ විුණාට පස්සේ බෝධනේ ඉන්පස්සේ මගතල නිවන් අවබෝධ කරගන්නවා කියලා දේශනාවේ සඳහන් වෙනවා. ඒ සඳහන් පුරාවට බොහෝම කරුණාවෙන් බණෙවුවා. අපි අවසාන මොහොතේ ප්‍රාර්ථනාවක් වන්දනාවක් සදා ගනිමු. මුලින් සඳහන් කළ දාසවත් මෛත්‍රී ගෝසත්වයේ වන්දනා කරපු ගාථා වන්දනා කරන ගාථාව මෙත්තේය නාමේන බුද්ධෝ භවිත්වා නිභානගාමී දේශේ ධම්මා වාසේති සෝදානි තුසිතම් නිරෝධේ වන්දාමහං තංගර බෝධිසත්වං. මේ මහා බද්ද කල්පේ අවසන් වලට පහළ වෙන මෛත්‍රී ගෝස්ථාන වහන්සේට මාගේ වන්දනීය නමස්කාරය වේවා. ඒ සාදු සාදු කියලා දෙවියන් දෙවියන් ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්දි පුඤ්ඤං කම්මෝ විස්සා රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්දි පුඤ්ඤං කම්මෝ විස්සා රක්ඛන්තු දේශනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා පුඤ්ඤං කම්මෝ විස්සා රක්ඛන්තු මං පුණ්‍යමෝදනාව අද මේ දුරුසුපුර පසළොස්වක පොහොය දවසේ කොමාගම ගල දෙනවත් විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ මේ වසංගත තත්ත්වයෙන් පසු ආරම්භ කළ පළවෙනි සීල සමාදාන වැඩසටහනේ සවස් කාලයේ සිද්ධ කරන මේ ධර්මානුශාසනාවේ දායකත්වයේ භාරගෙන කටයුතු කළ අපේ කමන්ත කනාන්ද මහත්මයා ඒ වගේ මහත්මයේ දියණිය පුතුණන් බලාපොරොත්තු වන්නේ කමන්ත මහත්මයාගේ මේ පරිලෝකපත් වූ මෑණියන්ට පියාණන්ට දීපින් අනුමෝදන් වේවා. ඒ අම්මාගේ තාත්තාගේ සතර ජීවිතයේ දෙපත් වේවා. අපවත් වේවා. අපේ ළඟට සුජාත නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන කොට ඇති මේ විහාරගණයේ පවත්වන වදාළ සියලුම ස්වාමීන් වහන්සේලාට මේ උතුම් පින් අනුමෝදන් වේවා. ධර්ම ශ්‍රවණය කළ මේ මෑණිවරු පියවරු සීල දනාගේ නමින්දීගේ සීකටිය සියලු දනාට මේ උතුම් පින් අනුමෝදන් වේවා. සතර දුක් කෙලවර නිවනින් නිවීසන දෙස්වා. ඉදම් මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තුනා. ඉදම් මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තුනා. ඉදම් මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තුනා. කස්කරගතා උතුම් දෙවියන්ට අනුමෝදන් වෙත්වා. පුනමහා ප්‍රණීතේ සුජීවත්ව වාසය කරන ආදරණීය මෑණියන්ට පියාණන්ට දෙවියෝ ආශිර්වාද කරේවා. දියණියන්ගේ පුතුන්ගේ ඉදිරි අනාගත කටයුතු අධ්‍යාපන කටයුතු දියුණු වේවා. කමන්ත මහත්මයාලා කරන කියන ව්‍යාපාර කටයුතු දින දින දියුණුවටපත් වේවා. දෙවියෝ ආශිර්වාද කරේවා. දෙවියෝ පින් අනුමෝදන් කරේවා. දෙවියෝද නිවන් දකිත්වා. එත්තාචාම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති. එත්තාචාම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති. එත්තාචාම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති. කස්කරගතා වූ මේ උතුම් පුණ්‍ය කුසලයේ කිම්වත් හැම දිනකටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ සුඛ සහගත ප්‍රතිපදාවෙන් දුක් කෙලවරට නිර්වාණ අවබෝධයෙන් සාක්ෂාත් වේවායි. සාදු 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 කියලා හැම දිනකටම
නිදහස්.